Hi gentlemen, welcome. අද අපි කතා කරන්නේ තවත් වැදගත් ප්ලාන්ටේෂන් කම්පැනි එකක්. යම්කිසි දවසක දැනට විශ්වාස කරන විදිහට ලංකාවේ වැඩිම ප්ලාන්ටේෂන් කම්පැනියක් විදිහට ෂෙයා ප්‍රයිස් එක තියෙන නම්නුකුල ප්ලාන්ටේෂන් කම්පැනි එක. නම්නුකුල ප්ලාන්ටේෂන් පව් කරලා දවසක අනාගතයේදී ඊට උඩින් යන්න පුළුවන් කම්පැනි එකක් තියෙනවා නම් ඒ මේ කම්පැනි එක වෙන්න පුළුවන්. නමුත් මේක ස්ථීරවම කියන්නත් පුළුවන් එහෙම වෙන chance එකක් තියෙනවා. මේ කියන දේවල් ඒ විදිහට වැඩ කරොත්. ඒ නිසා අපි අද කතා කරන්නේ ලංකාවේ මේ මෑත කාලීනව සමාගමක් විදිහට කොටස් මිල 2-3 ගුණයක් වැඩි වෙච්ච ඩීප් ප්‍රොඩක්ට්ස් ලට අයිති සමාගමක්. ඩීප් ප්‍රොඩක්ට්ස් කියපම ෂෙයා ප්‍රයිස් එක රුපියල් 120 130 රුපියල් ඒ වගේ දෙගුණයක් තුන් ගුණයක් දක්වා වර්ධනය වෙන මට්ටමට ආපු සමාගමක්. ඉතින් හේතුව තමයි සමාගමේ තියෙන නිෂ්පාදනයන් රෝග වලට පොලේ තියෙන ඉල්ලුම සහ ලාභයන් වැඩි වීම. ඒතකොට මේ සමාගමට අවශ්‍ය බේසික්ස් raw materials ඒ වගේ දේවල් පවා සපයන සමාගමක් ඔවුන්ට අයිති. ඔවුන්ට 75%ක් අයිති සමාගමක් ගැන තමයි මම කතා කරන්නේ. සාමාන්‍යයෙන් recommendations වලදී analyze වලදී තෙලස් දකින්න වෙනස් විදිහකට. එදා වටවල අඩු මිලට තිබුණු කාලෙදී වටවල සහ LPT ගත්තාම දවසක LPT වටවල share price එක පහු කරලා යයි කියලා කිව්වා. ඒ දේ සිද්ධ වුණා. ඒ වගේ ප්ලාන්ටේෂන් කම්පැනි එකදී නමුනුකුල ප්ලාන්ටේෂන් share price එක පහු කරලා යම් සමාගමක් යනවනම් ඒ සමාගම යන්න වැඩිම අවස්ථාව දෙන සමාගමක් ගැන තමයි අපි කතා කරන්නේ. දැනට මේ සමාගම ගත්තොත් කොටස් මෙන්න 32ක් තියෙන එකෙන් 75%ක්ම අයිති කාටද? ඩීප් ප්‍රොඩක්ට්ස් වලට තමයි අයිති. සමාගමේ සබ්සිඩරිස් කීපයක්ම තියෙනවා. පහන power generation 1 megawatt විදුලි බලාගාරයක් තියෙනවා. සමාගමට අයිති කැලණි වැලි රිසෝර්ස් තියෙනවා. සමාගම සබ්සිඩරි එකක් විදියට. ඊට පස්සේ මාග්‍රොක් ටී කියලා කියන ටී මෙයාලගේ තියෙන තේ ලෝක වෙළඳ පොළට විකුණන්න රටවල් 50කට වැඩි වගේ විකුණන්න අවස්ථාව තියෙන සමාගමක් තියෙනවා. ඊට පස්සේ කැලණි වැලි ඉන්ස්ටන්ට් ටී කියලා තව සබ්සිඩරි එකක් තියෙනවා. ඉතින් ওই වගේ හොඟක් දේවල් තියෙන සමාගමක් ගැන තමයි අපි කතා කරන්නේ. සමාගම ගත්තාම මේ පෞද්ගලික කාලවල සමාගමට යම් මට්ටමකින් ගැටලු සහගත තත්ත්වයන් තිබුණා ලාභ ඉපයීම සම්බන්ධයෙන්. ඒ කොහොමද සමාගම කියන්නේ ලංකාවේ අක්කර හෙක්ටයාර වලින් ගත්තොත් හෙක්ටයාර 13000ක්. හෙක්ටයාර 13000ක් කියන්නේ අක්කර 32000කට වැඩිය තියෙන සමාගමක්. එහෙම ගත්තොත් මේක යටතේ තේ, රබර්, පොල්, කුරුඳු සහ රත්තරන් තියෙනවා. රත්තරන් කියන්නේ මොකක්ද කියලා මම පස්සේ කියන්නම්. ඒතකොට මේ සමාගම ඒ තරම් අනිත් අය හිටපු නැති දෙයක්කට අත ගහලා තියෙනවා. ඒ වගේ වෙනස් දෙයක් කරන සමාගමක් ගැන මම හරි කැමතියි. විදේශෙන් ගත්තාම සමාගම 2019 National Business Awards පවා ඊළඟට South Asia Business Awards පවා දිනාගත්ත සමාගමක් තමයි අපි මේ කතා කරන්නේ කැලණි වැලි ප්ලාන්ටේෂන්ස් ගැන. කැලණි ප්ලාන්ටේෂන්ස් ගත්තාම 2020 share price එක රුපියල් 85ට විතර ඉහළ ගිහින් තියෙනවා. දැන් රුපියල් 70 level එකේදී තියෙන්නේ. 2019 රුපියල් 94 වගේ මට්ටම share price එක ඉහළම ගියා. කොටසක වත්කම් මාගේ විදිහට ගත්තොත් එම රුපියල් 105ක් විතර තියෙන සමාගමක්. ඉපයීම් වලින් ගත්තොත් පහුගිය අවුරුද්දල යම් ගැටලු සහගත තත්ත්වයන් තිබුණා. නමුත් සාමාන්‍ය රුපියල් 15ක 20ක ඉපයීමකට මේ තියෙන අනාගතයේ මේ ලේසියෙන්ම මේ ඉස්සරහ කාලවලදී යන්න පුළුවන් ලෝක වෙළඳ පොලේ තේ මිල ඉහළ යෑමත් එක්ක. සාමාන්‍යයෙන් මෙයාලගේ සතුව තියෙන රබර් ගත්තාම රබර් වලට ලංකාවේ අංක 1 රබර් මේ ප්‍රොඩියුසර් කෙනෙක් විදිහට මෙයාලා හඳුන්වලා ඒ තරම් මෙයාලා ක්වොලිටි රබර්ස් නිෂ්පාදනය කරනවා. ඒ වගේම මේ අවුරුදු පහුගිය අවුරුද්දවල අලුත් රබර් වගාවන් වලට පවා මේ කට්ටිය ආයෝජනය කරන මෙල වැඩිපුරම තියෙන තේ. ඉතින් මේ තේ උනත් මෙයාලගේ තියෙන ෆැක්ටරිස් සාමාන්‍ය වතු 25ක් තියෙනවා. මේ කියන්නේ මේවා මෙයාලා යට තියෙන ෆැක්ටරිස් පවා ISO අරන් තියෙන්නේ. ඒ නිසා හරි ස්ටෑන්ඩඩ් තියෙන සමාගමක්. විශේෂයෙන්ම හොඳ කීර්ති නාමයක් දිනාගත්ත සමාගමක් තමයි කැලණි වැලි ප්ලාන්ටේෂන් කියන්නේ. මම කියවගේ කැලණි කළු පහන හයිඩ්‍රෝ පවර් ගත්තම 1 මෙගාවොට් ඊට අමතරව තවත් කුඩා විදුලි බලාගාරයක් පවා මේ කට්ටිය දැනට ඔපරේට් කරගෙන යනවා. ඉතින් මේ දේවල් එක්ස්පෑන්ඩ් කරගන්න ලේසියෙම පුළුවන්. දැන් මේ සමාගම ගත්තාම සාමාන්‍ය බිලියන 10ක විතර අවුරුද්දකට දැනට තියෙන තත්ත්වයට බිලියන 10ක විතර රෙවෙනියු එකකට යන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඩලර් වශයෙන් ඊට එහා යන්න පුළුවන්. දැන් තේ ලෝක වෙළඳ පොලේ තේ මිල ඉහළ යෑමත් එක්ක එතනින් එහා තත්ත්වයකට යන්න පුළුවන්. සේවකයන් 9500ක් විතර වැඩ කරන ඉහළ පෙළේ ලොකු සමාගම අක්කර 32000ක් කියන්නේ පොඩි සෙල්ලමක් නෙමෙයි. නිසා මේකේ දැනට වගා නොකරපු ඉඩම් පවා තියෙනවා. හරියටම යුටිලයිස් කරොත් කොච්චර දුරකට මේකේ ආදායම වැඩි වෙයිද කියලා හිතා ගන්න බෑ. මොකද ලංකාවේ දැනට තියෙන ඉඩම් තියෙන ප්‍රදේශවල හොඳම හදවත බදු වගාවන්ට සුදුසු හදවත බදු ප්‍රදේශවල තමයි මේ කට්ටිය මේ ඉඩම් ටික තියෙන්නේ.
ඒ නිසා ගත්තොත් එimhe කැලණි වැලියේ පැත්තෙන් ගත්තා සුවිශේෂී. ඉතින් මේක හොඳ මැනේජ්මන්ට් එකක් ඉන්නවා. ඔයාලා දන්නවා කවුද මෙයාලගේ මැනේජ්මන්ට් එකේ ඉන්න අය කියලා. ඒ කියන්න ඕනේ නැහැ 아무තෙම. යාලට හොඳ දැක්මක් තියෙනවා. ඒ නිසා සමාගමක් විදිහට මව් කම්පැනි එක ඩීප් ප්‍රොඩක්ට්ස් නිසා ඩීප් ප්‍රොඩක්ට්ස් ලාගේ තියෙන ඔපරේෂන්ස් වැඩිවීම සහ ඩිමාන්ඩ් එක වැඩිවීම යාලා ප්‍රොඩක්ට්ස් වලට මේක පැහැදිලිවම කැලණි වැල්ලට පැහැදිලිව ධනාත්මකව බලපානවා. මොකද සමාගමට කිසිම ගැටලුවක් නැහැ. දැන් ඉන්ට්‍රස්ට් බෑරින් ලෝන්ස් ටිකක් තියෙනවා සමාගමේ බැලන්ස් ෂීට් එක බැලුවොත් එහෙම ඒකෙදි යම් ආකාරයක මෑත කාලිනව ඒක වුණත් ඒ ඩෙප්ට් එක වුණා රීස්ට්‍රක්චරින් කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙයි. ඩෙප්ට් රීස්ට්‍රක්චරින් අවස්ථාවක් තියෙන්න පුළුවන්. මොකද දැන් අඩු ඉන්ට්‍රස්ට් රේට් එකක් යටතේ ඒක ඉච්ච ලොකු ප්‍රමාණයක් ඩීප් ප්‍රොඩක්ට්ස් වල ලේසියෙම මේක දෙයක් කරන්න පුළුවන්. ඒ නිසා මේ පැත්තෙන් ගත්තා සමාගම පැහැදිලිව ගිය අවුරුද්ද වගේ මේ අවුරුද්ද දැන් අවසාන ක්වාටර් එක ගත්තොත් එහෙම ඔයාලා ගිහින් බලන්න මම කිව්වට විශ්වාස කරන්න බෑ ප්‍රෝග්‍රස් එක හොඳම ප්‍රෝග්‍රස් එකට ඇවිල්ලා තියෙනවා. නමුත් මම මෙතන සමාගම ගැන කතා කරන්නේ පොයින්ට් එක නෙමෙයි. සමාගම තමන්ගේ තේ රබර් වලට අමතරව පොල් ගත්තොත් එහෙම පොල් සහ කුරුඳු මගේ කුරුඳු හෙක්ටයාර 170ක් විතර හදලා තිනවා. ඔයාලා දන්නවා දැන් ඔය සීපෝ වගේ කියන කුරුඳු මේක 2800යි කිලෝ එක. කුරුඳු හදලා බය නැතුවම අවුරුදු 10ක් 15ක් 20ක් වුණත් හරියට ලේසියෙන්ම ආදායම් ගන්න පුළුවන්. ඒ නිසා කුරුඳු වලට එහෙම කියන ලොකු ගැටලුවක් එන්නේ නැහැ. ඒ නිසා මෑත කාලේම හදපු වගාවන් පහුගිය 2019 ඊට කලින් හදපු වගාවන් වල අනිවාර්යයෙන්ම ස්ථිරවම ආදායම් එනවා. ඉතින් කොටස් මිලියන 32 නිසා ලේසියෙන්ම මේක රිෆ්ලෙක්ට් වෙනවා මෙතන. ඒක තමයි අංක 1. ඊළඟට මම කිව්වා වගේ මේකේ රත්තරන් තියනවා කියලා මම කිව්වා. අන්න ඒක තමයි මේ පොයින්ට් එකත් පදනම් කරගෙන තමයි දීර්ඝකාලීනව ගත්තොත් එහෙම නෑ. නමුත් කුල ෂෙයා ප්‍රයිස් එක පහු කරලා දවසක කැලණි වැලි ෂෙයා ප්‍රයිස් එක යනවා කියලා මම කියන්නේ. දැනට ලෝක වෙළඳපොලේ මේ අපේ අතේ ඇඟිල්ලක් වගේ ප්‍රමාණයක් බරක් තියෙන ප්‍රමාණයක් රුපියල් ලක්ෂ 8කට 9ට 10ට විකිරෙන ඔයාලා බට්ට එහෙම නැත්නම් අගවුට් මේ කට්ටිය හදලා තියෙනවා. ඔයාලා මේක ගිහින් බැලුවොත් එහෙම මේක වැඩ කරන කෙනෙක්ගෙන් පාම කන්ෆර්ම් කරගත්තා. ඊට අමතරව මේ කට්ටිය ඇනුවල් රිපෝට් එකේ පාම මේ ගැන සඳහන් කරලා තියෙනවා. කොච්චරද හදලා තියෙන්නේ? පොල් සහ අගවුට් හෙක්ටයාර 160ක්. හෙක්ටයාර 160ක් කියන්නේ අක්කර වලින් අක්කර 400ක් විතර. අනිවාර්යෙන්ම මේක තමයි මේකේ තියෙන රහස. මොකද පැහැදිලිවම කෘත්‍රිම වගා කරපු අගවුට් වලින් දැන්ට ගත්තම ඉන්දියාවේ කේරළය සහ පිලිපීනය ඒ වගේ රටවල් අගවුට් හදලා අස්වැන්න ගන්නවා. නමුත් දැන් මේ ලෝක වෙළඳපොලේ නිෂ්පාදන හැම රටක්ම නිෂ්පාදනය කරා මේ ඉල්ලුමට යම් මට්ටමකින් ලේසි නෑ මේ පර්ෆියුම් ඉන්ඩස්ට්‍රි එකට මේක දෙන්න. ඒ නිසා මෙතනදී බිලියන්ස් ගාණක් ඔය කියන හෙක්ටයාර ගාන තුල බිලියන්ස් ගාණක් මේ සමාගමට එනවා සල්ලි අනිවාර්යෙන්ම එනවා. ඔය සුළු ප්‍රමාණයෙන් තැන් වල එක එක ඔය නම් වලින් හදාගෙන තියෙන ප්ලාන්ටේෂන් කම්පැනිස් වගේ නෙමෙයි. හරි. ඔය ලක්ෂ පර්චේස් ඩයල් ගිහිල්ලා වල ගන්න කියන කම්පැනිස් වගේ නෙමෙයි. මේක කියන්නේ ඊටාම හොඳ මට්ටමින් අධීක්ෂණය කරපු වගාවක් ඉතින්. පැහැදිලිවම ඒ කියන්නේ පැහැදිලිවම මෙතන සමාගමට මේ සල්ලි ටික තමයි මේක වෙන්න තව අවුරුදු 6ක් 7ක් 8ක් යන්න පුළුවන් ඈ. මොකද මේක 2019 18 මට්ටමේදී හදලා තියෙන්නේ. හැබැයි ඉතින් පොළුයි කුරුඳුයි අගවුරුයි හැදුවා කියන්නේ මේ සමාගමට පිලේසියෙන්ම ඉතාමත් මිගල ආදායමට යන්න පුළුවන්. අන්න ඒක තමයි මේකේ තියෙන රහස. ඒ නිසා මේක යම් මට්ටමක ආයෝජනයක් විදිහට ගන්න කෙනෙක්ට මේක පැහැදිලිවම ආයෝජනයක් විදිහට ගන්න කෙනෙක් මේ සමාගම සමාන 10 ගුණයක් 20 ගුණයක් රිටර්න් එක අපිට දෙන්න ඉඩ තියෙනවා. එහෙම බැලුවොත් එහෙම. ඊටත් එහා. හරි. ඒක අපිට يعني කියන්න බෑ. මොකද මේ තත්ත්වයට යන්න අවුරුදු ගාණක් යනවා. ඒ කියන්නේ මෑත කාලේ වෙයි කියලා කියන්න බෑ. හරි. කවුරු වැරදි විදිහට මේක වටහා ගන්න එපා. එතනින් එහාට ගියාට පස්සේ කොහොමද දැන් සමාගම විදිහට ෂෙයා ප්‍රයිස් එක ගත්තාම මේක සාමාන්‍යයෙන් අංක 3කට වගේ ට්‍රේඩ් වෙන්න ඕන මට්ටමක් තියෙනවා. මෙයාලගේ දැනට තියෙන මේ ඩිවලොප් කරපු සහ මෙයාලගේ ඔය මෙයාලා ඔපරේට් කරන දේවල් දැක්කහම මෙයාලගේ තියෙන එෆිෂන්සිස් ගත්තාම මේ දේවල් ඔක්කොම බලපුවම මේක එහෙම තියෙන්න බෑ. දැන් හිස්ටොරිකල් ප්‍රයිසස් වලින් ගත්තොත් එහෙම මේක රුපියල් 200 ගණන් වලටත් ගිය ෂෙයා එකක් තමයි. එහෙම බැලුවොත් ඒ නිසා මේ සමාගම ගැන යම් මට්ටමක අවධානයකින් ඉන්න. මේ සමාගම ආයෝජනයේ විදිහට ඔයාලා පහුගිය අවුරුදු 6ේම ෂෙයා ප්‍රයිස් මූව්මන්ට් එක බැලුවොත් එහෙම charts වලින් ටෙක්නිකල් ගැන මම දැන් කතා කරන්නේ. මේක සාමාන්‍ය රුපියල් 65 රුපියල් ඒ වගේ ගණන් වලට 65 70 ලොකුවට මේන්ටේන් කරන් තියෙන හොඳ රේන්ජ් එකක්. ලොකු ෆ්ලක්චුවේෂන්ස් නැහැ. ඉතින් 80 ගණන් වලටත් ගිහිල්ලා ඒ විදිහට රේන්ජ් එක කියන්නේ මේ 70 කියන්නේ හොඳ ස්ටේබල් ප්‍රයිස් එකක්. ඊළඟට මේ ෂෙයා ප්‍රයිස් එක 70 ඉඳන් රුපියල් 54කට වැටෙන chance එක 107යි. මේ ෂෙයා එක රුපියල් 70 ඉඳන් 120ට යන chance එක
කීයද 188ක් තියෙනවා. ඒ හින්දා මේ සමාගම ගැන යම් මට්ටමකින් අවධානයකින් ඉන්න. මේ සමාගම පැහැදිලිවම යම්කිසි මට්ටමකින් මේ ආයෝජකයෙක්ට හොඳ රිටර්න් එකක් දෙන්න පුළුවන් සමාගමක් ගැන තමයි අපි කතා කරේ. එහෙනම් thank you very much for watching. Have a nice day.